අයිබුවන් ඔබෙක් වන්නේ අද දෙරන මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමෙන් අප අවධානය යොමු කරන්නේ පුවත් ශීර්ෂ පාට වෙතටයි. නිරෝධහයන ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 වනදා අලුයම 4 දක්වා දීර්ඝ කෙරේ. මෙරට පූර්ණ කෝවිඩ් එන්නත්කරණය කෝටිය ඉක්මවයි. සමස්ත ආසාධිතයන්ගෙන් 95%ක්ම ඩෙල්ටා ආසාධිතයෙන් බව සම්පල පරීක්ෂණයකින් හෙළිවෙයි. ලබන 21 ජනපති එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසියට ජීවිස්ස අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුව සඳහා අගමැති ඉතාලිය බලා පිටත්වයයි. කැස්පෑවේ නිවසක තිබී අම්බුසැමි යුවනකගේ මලසිරුරු හමුවේ. කාබුල්හි විරෝධතාවක් ආවරණ කර මාධ්‍යවේදීන් දෙදෙනෙකු තලේබාන්වරුන්ගේ පහර කෑමට ලක්වෙයි. දිවයිනපුරා දැනට ක්‍රියාත්මක නිරෝධහය නෑන්දිරි නීතිය සැප්තැම්බර් 21 වන අඟහරුවාදා අලුයම 4 දක්වා තවත් දින 11කින් දීර්ඝ කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටු සාකච්ඡාවේදී අදාළ තීරණයට එළැඹ තිබෙනවා. කොවිඩ් පාලනය සඳහා පනවා ඇති නිරෝධය නැදිරි නීතිය එළඹෙන සැප්තැම්බර් 21 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතු කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමේදී තීරණය කර තිබෙනවා. ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය සමග ඉකුත් අගෝස්තු මාස මුලදී එය පාලනය කිරීම සඳහා අගෝස්තු 20 වෙනිදා නිරෝධය නැදිරි නීතිය පැනවීමට රජය පියවර ගත්තා. අවස්ථා කිහිපයකදී කොවිඩ් පාලනය සඳහා පැන වූ නිරෝධය නැදිරි නීති කාලය දීර්ඝ කිරුණු අතර එළඹෙන සඳුදා අලුයම 4ට එය අවසන් වීමට නියමිතව තිබුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ සංචාරයක් සඳහා අදාළුයම දිවයිනෙන් පිටත්ව ගියා. මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා 2021 ජීවිස්ස අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුවේ සමාරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතයි. අදාළුවම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස ඉතාලියේ සංචාරයක් සඳහා පිටත්ව ගියා. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සරණත් ඇතුළු පිරිසක් සංචාරය සඳහා එක්ව සිටිනවා. මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා 2021 ජීවිස්ස අන්තරාගමික හා සංස්කෘතික සමුළුවේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. එමෙන්ම අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේදී රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් කිහිපයකට එක්වීමටද නියමිතව තිබෙනවා. මේ අතර එළඹෙන සැප්තැම්බර් 21 වෙනිදා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ 76 වෙනි මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. මෙරට කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ කිසියම් කොවිඩ් මර්ධන එන්නතක මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් ගණන කෝටිය ඉක්මවා තිබෙනවා. එය මෙරට සමස්ත ජනගහනයෙන් 47%ක ප්‍රතිශතයක්. මේ අතර අද වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින්ගෙන් 95.8%ක්ම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූවන් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ සිදු කරන කොවිඩ් ප්‍රභේද පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා. අද වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ආසාදිතයින්ගෙන් 95.8%ක්ම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූවන් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ සිදු කරන කොවිඩ් ප්‍රභේද පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා. සැප්තැම්බර් මුල් සතිය වන විට දිවයින ආවරණය වන පරිදි ලබාගත් සාම්පල 618කින් 592 දෙනෙක්ම ඩෙල්ටා ප්‍රභේදය ලෙස හඳුනා ගැනීමෙන් මේ බව තහවුරු වී ඇතැයි එම ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සිය ට්විටර් සටහනේ දක්වා තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලදී පරීක්ෂණයට භාජනය කරන ලද සාම්පල 130න් 130ම ඩෙල්ටා ප්‍රභේදය බවට හඳුනාගෙන තිබීමයි. මීට අමතරව කුරුණෑගල, අනුරාධපුරය, හම්බන්තොට, වවුනියාව, මුලතිව් හා තිරිකුණාමලය යන දිස්ත්‍රික්කවලත් පරීක්ෂාවට බඳුන් කළ සාම්පල සියල්ලම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ බව හඳුනාගෙන තිබෙනවා. ඇල්ෆා ප්‍රභේදය වාර්තා වී ඇත්තේ දිස්ත්‍රික්ක 6ක සාම්පල 25කින් පමණයි. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ කිසියම් කොවිඩ් මර්ධන එන්නතක මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයන් ගණන
මෙවන විට කෝටිය ඉක්මවා තිබෙනවා. ඒ අනුව මාත්‍රා දෙකම ලැබූ සමස්ත ගණන 1,11,11,537ක් බව වසංගත රෝග විද්‍යාංශ වාර්තාවේ දැක්වෙනවා. එය මෙරට සමස්ත ජනගහනයෙන් 47%ක්. එක් මාත්‍රාවක් වූ ලබාගෙන ඇති සමස්ත ගණන 1,32,64,806ක්. එය මෙරට සමස්ත ජනගහනයෙන් 61%ක්. සැප්තැම්බර් 8 වෙනිදා සිදු වූ කොවිඩ් ආසාදිත මරණ 175ක් රජයේ නිවේදනය කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,864ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නව මරණ අතරින් 139 දෙනෙකුම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වන අතර තවත් 35 දෙනෙකු අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයන්. අවුරුදු 30ට අඩු එක් පුද්ගලයෙකුද මේ මරණ අතරට අයත්. අමරපුර මහනිකායේ අඹගහපිටිය පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය පල්ලවැව විජිත ස්වාමින් වහන්සේ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් අපපත් වුණා. 81 අවුරුදු දිවියේ පසු වූ උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොවිඩ් ආදානාගාරයේදී ඊයේ සිදු කෙරුණා. ඊයේ මෙරටින් හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 2856ක්. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 4,77,636ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාංශ වාර්තාවේ සඳහන්. ඉන් 4,08,116 දෙනෙකු ප්‍රතිකාර කාල සීමාව අවසන් කර ඇති අතර තවදුරටත් සක්‍රිය ආසාදිතයින් ගණන 58,656ක්. මේ වන විට ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙනවද? ආසාදිත සංඛ්‍යාවේ අඩුවක් දකිනවා. හැබැයි ඒ අඩුව තවම අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන් අඩුකමක් නෙවෙයි. රෝගීන් අඩුවීම යම්කිසි ආකාරයක රට විවෘත කිරීමේ කොළ එළියක්ද දැල්වමින් පවතින. රෝගීන් අඩුවීම අනිවාර්යයෙන්ම රට විවෘත කිරීමට කොළ එළියක් තමයි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ මේ ප්‍රමාණය ක්ෂණිකව රට ඇරීමට වැදගත්ද නැද්ද කියන එක අනිකුත් සාධකත් එක්ක සමබර කරලයි කතා තීරණය ගන්න ඕනේ. ඒ නිසා මේක දිහා පමණක් බලාගෙන එහෙම තීරණ ගන්න බෑ. මේ අතර පෑලියගොඩ මැනින් වෙළඳපොළ සහ දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අදත් තොග වෙළඳාම් සඳහා පමණක් විවෘත කර තිබෙනවා. අදින් පසු එම මධ්‍යස්ථාන නැවත විවෘත කරන දිනය පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙනු ඇති. චීනයේ පළමු mRNA කොවිඩ් මර්ධන එන්නත් නිෂ්පාදනාගාරයේ මෙහෙයුම් ඔක්තෝබර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීම නිසා මරණ අඩු වී ඇති බව සංඛ්‍යා දත්ත උපුටා දක්වමින් ඉන්දිය රජය පවසනවා. චීනයේ පළමු mRNA කොවිඩ් මර්ධන එන්නත් නිෂ්පාදනාගාරයේ මෙහෙයුම් ඔක්තෝබර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ෆයිසර් සහ මොඩර්නා එන්නත් නිපදවීමට භාවිතා කරන උසස් mRNA තාක්ෂණයට සමාන තාක්ෂණයක් යොදා ගැනීමෙන් ආකෝ නැමැති එන්නතක් මෙහිදී නිපදවනු ඇති. අදාළ එන්නතේ පළමු සහ දෙවන අදියරවල සායනික අත්දැක බැලීම් චීනයේදී සිදු කර ඇති අතර තුන්වන අදියරේ මහ පරිමාණ සායනික අත්දැක බැලීම් මෙක්සිකෝවේදී සහ ඉන්දුනීසියාවේදී සිදු කිරීමට අනුමැතිය හිමි වී තිබෙනවා. මෙම එන්නත කාමර උෂ්ණත්වය යටතේ සතියකට වැඩි කාලයක් සහ සෙල්සියස් අංශක 4ක උෂ්ණත්වයක් යටතේ දිගු කාලයක් ගබඩා කර තැබීමට හැකිවීම විශේෂත්වයක්. කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාව කොවිඩ් මරණ වැළැක්වීමේලා 96.6ක ඵලදායීතාවයක් පෙන්නුම් කර ඇති බව ඉන්දිය රජය පවසනවා. එහි දෙවන මාත්‍රාවද ලබාගත් පසු එම ඵලදායීතාව 97.5ක් දක්වා ඉහළ යන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මාරාන්තික කොවිඩ් දෙවන රැල්ලේ සිදු වූ මරණ පිළිබඳ සංඛ්‍යා දත්ත උපුටා දක්වමින් ඉන්දිය රජය මේ බව අනාවරණය කළා. ජපානයේ ටෝකියෝ ඇතුළු තවත් කලාප කිහිපයකට පනවා ඇති කොවිඩ් පාලන හදිසි තත්ත්වය මේ මාස 30 වෙනිදා දක්වා දීර්ඝ කරන බව රජය නිවේදනය කළා. ගෝලීය කොවිඩ් වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 22 කෝටි 30 ලක්ෂයක වද්දී ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව 46 ලක්ෂ 21,000 පසු කර ගියා. පවතින කොවිඩ් වසංගත තත්ත්වය තුළ රටේ ආර්ථිකය ගොඩනැගීමට නම් ආදාය මත 3%ක විශේෂ කොවිඩ් බද්දක් පැනවිය යුතු බව ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ රාත්‍රියේ දෙරණ නාලිකාවේ විකාශය කෙරුණු එක්ව ජයගමු විශේෂ වැඩසටහනට එක්වෙමින්. අපිට මේක තියෙන්නේ ප්‍රශ්න දෙකයි. එකෝ අපි ඉකොනොමික් ෂොක් එක ගන්න ඕන නැත්නම් හෙල්ත් ෂොක් එක ගන්න ඕන කියලා. දැන් මේ රජය ගන්න ක්‍රියාමාර්ග ඔක්කොමත් එක්ක බැලුවම අපි දෙකම අරගෙනනේ තියෙන්නේ. බැලන්ස් කිරීලක් නේ. ඕකෙම පොසිටිව් පැත්ත කතා කරන්නකෝ. දැන් ඉන්ජෙක්ෂන්ස් ටික හොඳට ගහගෙන ඉවර කරගෙන යන්නේ. ඒතර මේකත් එක්ක තව මාසයකමාරක් විතර යනකොට ওই මරණ සංඛ්‍යාව අඩු වෙනවා. මම දැන් ආණ්ඩුව හෙඩ් ඕන් අරන් තියෙනවා ඉන්ජෙක්ෂන් ගහලා මේක සම්පූර්ණ ඉවර කරන්න කියලා. ඒක හොඳටම හොඳයි. 90% සොලියුෂන් එක ඒක. හැබැයි තව 10% ඕන නම් ඒකට රැඳන් ටිකත් එක්ක වෙන්ටිලේටර්ස් ටිකත් බිල් කරන්න පුළුවන්. කොවිඩ් එක මුලින් ආපු වෙලාවේ අපිට ඇමරිකන් කම්පනීස් අරමේව දැම්ම ඔක්කොම ඇන්ටිජන් ටෙස්ට් එක ටෙස්ට් කරන්න කියලා. අපිට FDA අප්‍රූවල් තිබුණේ ඇන්ටිජන් ಜಾති දෙකයි. මං කිව්වා නෑ අපේ ෆැක්ටරි වහන්න බෑ. ඇන්ටිජන් මුලින් ගෙනාවේ ප්ලේන් දෙකක් කොරියාවට ඇරලා. අද ඇන්ටිජන් එකෙන් ගසා කරනවා කියලා කියනවා. අපි ෆැක්ටරි දුවන්න ගත්තේ. අපි කියලා ගෙන්නුවේ. සෝෂල් මීඩියා එකෙන් වාට කිව්වොත් ඇන්ටිජන් ගාන වැඩි කියලා. ඒක අපිට මේක කරන්න බෑ. අපි වෙනුවෙන් ඒ සමාගම ඉදිරියපත් උනේ. මගේ කට වචනෙට ප්ලේන් දෙකක් ඇරලා ගෙනාපු මිනිහවත් මට බේර ගන්න බැරි නම් මං ඕන වෙලාවකට පෙනී හිටිනවා ඒ වෙනුවෙන්. ඩොලර් වල ප්‍රශ්නෙටයි
ප්‍රශ්නයටයි ගවර්න්මන්ට් එකේ ඉන්කම් එකේ ප්‍රශ්නයටයි. ඒක ජයගමු කියන්නේ ওই දෙක විතරයි තියෙන්නේ. මම දෙන්නම් උත්තර. එක බේසික් ප්‍රින්සිපල් එකක් තමයි මේ වගේ වෙලාවක හැම බාන්ඩ් එකකින්ම 2 to 3% වගේ කොවිඩ් ටැක්ස් එකක් ගන්න එක. මම ඇවිල්ලා සර්ජන් නේ. ඒතර කපනකොට කොහොමත් රිදෙනවා. කපන එක කියන්න එපා. නැතු මාව ගෙනල්ලා තියටර් එක ඇතුලේ තියලා වැඩක් නැහැ නේ. ඒ කියන්නේ ඔබතුමා කැමති 3% ගත්තට කමක් නැහැ කියලා. 2 to 3% විතර ගන්න නැතුව රජයකට සර්වයිව් වෙන්න බෑ. මේ වෙලාවේ ඇත්තටම ගත්තොත් ආදායම් එකතු කරන්න බෑ. ආදායම් බද් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලය කෙනෙක් ගත්තම. ඒතර ඔබතුමා යෝජනා කරන්නේ ගිය ආණ්ඩුවෙන් කිව්වා සුපර් ගේන් ටැක්ස් එකක් ගේනවා කියලා. ඒ වගේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ට විතරක් ඕක කරන්නද නැත්නම් මෙහෙමනේ චතුර දැන් ගිය ආණ්ඩුව සුපර් ගේන් ටැක්ස් ගෙනල්ලා කෑවනේ. එකපාරක් ගැහුවා. කිසිම කම්පැනියකට ඉන්වෙස්ට් කරේ නැහැ. ආණ්ඩුව ගෙදර ගියානේ. ඒතර ඒ වගේ ඕන්නම් ගහලා ආයි පිස්සුවක් නටන්න පුළුවන්. ටර්න් ඕවර් එකකින් 2 to 3% වගේ එකක් කරනව ඇරෙන්න රටට වෙන සොලියුෂන් එකක් නැහැ. මේක බෑ මගේ ප්‍රොපෝසල් එක. ආණ්ඩුවකට ඩොලර් එක 233 තියන්නත් බෑ. ඊට පස්සේ 115කින් පෙට්‍රල් වැඩි කරන්න වෙනවා. 115කින් ඩීසල් වැඩි කරන්න වෙනවා. භූමි තෙල් වැඩි කරන්න වෙනවා. ගෑස් වැඩි කරන්න ඕනේ. ඊට පස්සේ මිනිසුන්ගේ බෙහෙත් ටික ඔක්කොම වැඩි කරන්න වෙනවා. මෙහෙම කරන කියන ඒවා කරන්න බෑ චතුර මේ ආණ්ඩුවකට. එක්කෝ IMF එකට යන්න ඕනේ. ඔය කැපිටල් account එකේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න බොහෝ විට අපිට IMF එකට යන්න වෙයි. IMF කොන්දේසි මාලාවකුත් දායි. ඉතින් ඒ කොන්දේසි මාලාවක් දැම්ම කියලා අපි සියලුම දේවල් කරන්න ඕනේ නෑ. ඉතින් ඒගොල්ලන්ගේ කතා බහ කරගෙන ඉතින් ඒ වගේ එකකට අපි යන්න ඕනේ. දැන් IMF එක තියෙන්නේ හොස්පිටල් වගේ. ඒක හෙල්ප් කරන්න තියෙන. අපේ හිතන්නේ ඒගොල්ලෝ හරි හොඳ නැති මිනිස්සු කියලා. ඒගොල්ලෝ එන්නේ අපිට ට්‍රීට් කරන්න. දැන් අද රජය ගත්ත ක්‍රියාමාර්ගෙත් එක්ක බාණ්ඩ 600කට විතර ඔබතුමාලා ආනයනය කරනවා නම් තව මුදලක් කැප කරලා තියෙනවා කියන එක ප්‍රශ්නයක් නෙවෙයිද? මේ තාංශය දැම්ම බාණ්ඩ තියෙනවනේ 600 ගාන හරි කී හරි. මේක ඇවිල්ලා අපි අවුරුද්දක ගේන බඩු මේ මාස 6න් ආවා. ඉතින් ඒගොල්ලෝ බැලුවා මේක අවුරුද්දක බඩු දැන් මාස 6න් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි මේ තාංශය දැම්මේ. පබ්ලික් සෙක්ටර් වැඩිනේ. අපි මේ රටේ තරම් ලොකු පබ්ලික් සෙක්ටර් එකක් මොන රටකවත් නැහැ. දැන් අඩු කරන්න ඕනේ. දැන් පක්ෂ දෙකම එකතු වෙලා පබ්ලික් සෙක්ටර් එක මොනවා හරි අඩු කරන විදියක් තියන්න ඕනේ. රාජ්‍ය ඔසුසැලක් පවත්වාගෙන යාම සඳහා හොරණ නගරයේ ඉදිකර ඇති දෙමහල් ගොඩනැගිල්ල කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව අත්හැර දමා තිබෙනවා. ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ 2014 වසරේදී. රාජ්‍ය ඔසුසැලක් පවත්වාගෙන යාම සඳහා හොරණ නගර මධ්‍යයේ මෙම දෙමහල් ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ 2014 වසරේදී. 2015 වසරේ මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම අවසන් කෙරුණද එය මෙතෙක් විවෘත කර නැහැ. හොරණ මූලිකරෝහලේ සායනවලට මෙන්ම නගරයේ තිබෙන පුද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ප්‍රතිකාර ලබා ගැනීමට දිනකට විශාල පිරිසක් නගරයට පැමිණෙනවා. එම රෝගීන් සහනදායී මිලකට ඖෂධ මිලදී ගැනීමට නම් කිලෝමීටර් 10ක් පමණ දුර ගෙවා බණ්ඩාරගම නගරයේ ඔසුසැලට යා යුතුයි. එවන් වාතාවරණයක මහජන මුදල් වැය කර කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව මේ ගොඩනැගිල්ල අතහැර දමා තිබීම සැබවින්ම කනගාටුදායක තත්ත්වයක්. අපිට හොරණ විද සේවා සම්පකාර සමිතියට පහුගිය කාලේ එව්වා නියෝජ්‍ය උසලක් දාන්න කියලා නියෝජිතත්වයක් දෙන්නම් කියලා අපි ඉල්ලීමක් කළා අධ්‍යක්ෂකමන් ලේකමතිකව මේ ගොඩනැගිල්ල සහ උසල අපිට දෙන්න අපි ක්‍රියාත්මක කරන්න. විද සේවා සම්පකාර සමිතිය අපිට ශක්තිය තියෙනවා කාර්ය මණ්ඩලය දාලා මේ උසල ක්‍රියාත්මක කරන්න. මේ ගොඩනැගිල්ල සියලුම දේවල් හොඳට තියෙනවා. මේකේ කිසි ගැටලුවක් නැහැ. මම දන්නේ ඇයිද කියලා මේක මේ ප්‍රමාද වෙන්නේ. මේ පවතින වසංගත තත්ත්වය හමුවේ විවිධ ආර්ථික අපහසුතා මැද්දේ අපි කවුරුත් කටයුතු කරන බව අපි කවුරුත් දන්නවා. ඒ නිසා මෙවැනි අවස්ථාවක රාජ්‍ය උසලක් අපිට ආරම්භ කරලා විවෘත කරලා දුන්නොත් මම හිතන්නේ ප්‍රදේශයට කරන මහාගු සේවාවක් හැටියට අපි දකින්නේ. දැනට ගොඩනැගිල්ල නිර්මාණ කරලා ඒ අවශ්‍ය කරන භෞතික සම්පත් තියෙනවා. මේ භෞතික සම්පත් උපයෝගී කරගෙන රාජ්‍ය උසසලක් හොරණට ලබා දෙන හැටියට අපි ඉතාමත්ම කරුණාවෙන් යුක්තව රාජ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. දැන් තවත් පුවත් කිහිපයක්. කහතුරුව කෝරලීම ප්‍රදේශවේදී අදාළයම් 4 පමණ සිමෙන්ති මෙශ්වන රථයක් නිවසක් තුළට කඩා වැටීමෙන් එම නිවසට දැඩි හානි සිදු වුණා. අනතුරින් කිසිවෙකුට හානි සිදු වන නැති අතර කහතුරුව පොලිසිය මගින් ලොරි රථයේ රියදුර අත්අඩංගුවටගෙන තිබෙනවා. කැස්බෑව බටුවන්දර ප්‍රදේශයේ නිවසක තිබී අඹුසම යුවලකගේ මලසිරුරු ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබෙනවා. කාන්තාවගේ හිසේ මුට ආයුධයකින් පහර දීමේ සලකුණු දක්නට ලැබෙන අතර සෙමියාගේ සිරුර නිවසේ බාලකයක එල්ලමින් තිබියදී සොයාගෙන තිබුණා. සෙමියා විසින් බිරිඳ ඝාතනය කරන්නට ඇතැයි සැක කරන අතර සෙමියාගෙන් දික්කසාද වීමට අවශ්‍ය බව පවසා එම කාන්තාව විසින් මීට මාසයකට පමණ ඉහතදී කැස්බෑව පොලිසිය පැමිණිල්ලක්ද සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. සිය මව සමග නුවරඑළිය ඩන්සිනන් වක්ෂිතයේ දර කැඩීමට ගොස් අතුරුදන්ව සිටි 26 හැවිරිදි තරුණිය දින 5කට පසු නුවරඑළිය කිකිලියාමාන රක්ෂිතයේ සිටියදී ඊයේ සොයා කෙරුණා. තරුණිය සොයා දින 5ක් පුරා මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර රක්ෂිතය තුල කෑගසමින් සිටියේදී ඊයේ පස්වරුවේ ශාන්තිපුර ප්‍රදේශවාසීන් විසින් ඇයව සොයාගෙන තිබුණා.
මාතර දිස්ත්‍රික් ආයුර්වේද කොවිඩ් මර්ධන මෙහෙයුම් මධ්‍යස්ථානය දකුණු පළාත් ආයුර්වේද කොමසාරිස් කරුණා හේවගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් තෙලිජ්ජවිල පැරණි ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ බිම්මහලේදී පසුගියදා විවෘත කෙරුණා. කාබුල්හි විරෝධතාවක් ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙක් තලේබාන්වරුන්ගේ පහර කෑමට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අතර ඇමරිකාව ඇෆ්ගනිස්තානින් ඉවත්ව යෑමෙන් පසු පළමු වරට කාබුල් ගුවන්තොටුපළෙන් සිවිල් වැසියන් සහිත ගුවන් යානයක් නික්මී තිබෙනවා. පංශයෙන් නිම්නී අර්බුදය මුල්කර ගනිමින් කාබුල් අගනුවර පැවති විරෝධතාවක් ආවරණය කරමින් සිටි පුවත්පත් මාධ්‍යවේදීන් දෙදෙනෙක් ස්වභාරයට ගත් තලේබාන්වරු පසුව ඔවුන් දෙදෙනාට දැඩි ලෙස පහර දී තිබුණා. මාධ්‍යවේදීන් දෙදෙනාගේ ශරීරයේ දරුණු තැලීම් සලකුණු රැසක් දක්නට ලැබුණු අතර සති දෙකක විවේක කාලයක් තබා ගන්නා ලෙසයි ඔවුන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරු පවසා තිබුණේ. نزدیک به 10 دقیقه می رقم 7-8 نفر به جان اتاق زور داشتن میزدن این با آخرین زور خود تینا بیای مثلا با خبرنگاری رقم با خشونت رفتار کنن تقریبا این کار خبرنگاری ممکن است تو چند وقت دیگه از افغانستان جمع شه. අදාළ මාධ්‍යවේදීන් සිදුවීම සම්බන්ධයෙන් ඇෆ්ගන් නවරජයේ වැඩබලන අමාත්‍යවරයෙකුගෙන් ප්‍රශ්න කළ විට ඔහු පවසා තිබුණේ ජනමාධ්‍යවේදීන්ට එල්ලවන ප්‍රහාර සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක විමර්ශන සිදු කරන බවයි. මානව හිමිකම් වලට ගරු කරන බවට හා ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වයට නිදහස හිමි බවට බලයට පැමිණි විගස ප්‍රතිඥා දුන් තලේබාන්වරු මෙවැනි ප්‍රහාරයක් සිදු කිරීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක් වී තිබෙනවා. මේ අතර විරෝධතාවට එක් වූ කාන්තාවන්ටද තලේබාන් සමාජිකයන් කසයකින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් විදෙස් මාධ්‍යයේ වෙලස වාර්තා Taliban fighters, who then beat and whipped them for their defiance of the new order. ස්පාඤ්ඤයේ මලගා සංචාරක කලාපයේ ලැබුගින්නක් පැතිර යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගින්නෙන් හෙක්ටයාර 2000කට වැඩි භූමි ප්‍රදේශයක් දැනටමත් විනාශ වී ඇති බවද එම වාර්තාවල සඳහන්. ස්පාඤ්ඤයේ දකුණු දිග කලාපයේ මේ වන විට ලැව්ගින්නක් පැතිරමින් පවතිනවා. මේ හේතුවෙන් අවදානම් කලාපයේ වාසය කරන 800කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගත්තා. ප්‍රදේශයේ වැසියන් සිය සුරතලුන් ගින්නෙන් බේරා ගැනීමට උත්සාහ දරන ආකාරයයි මේ. ලැව්ගින්න ව්‍යාප්තවමින් පවතින්නේ එස්තපෝනා ප්‍රදේශයට අයත් මළගා සංචාරක කලාපය තුළයි. පසුගේ බදාදා ආරම්භ වූ ගින්න සම්බන්ධයෙන් ලැබුණු දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වූ ගිනි නිවන බලධාරීන් ගින්න පාලනයට පියවර ගනිමින් සිටිනවා. ඒ සඳහා යොදවා ඇති ගිනි නිවන බටීන් ගණන 250කට අධිකයි. ගෙවුණු දශකයේ සැලකෙන්නේ ස්පාඤ්ඤයේ මුහුණ දුන් උණුසුම්ම දශකයේ ලෙසයි. එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ අගෝස්තු මාසයේදීත් ස්පාඤ්ඤයේ දරුණු ලැබුගින්නක් ව්‍යාප්ත වූ අතර එහිදී හෙක්ටයාර 75000කට වැඩි ප්‍රමාණයක් විනාශයට පත් වුණා. දැන් ස්පෝර්ට්ස් ඉන් බ්‍රීෆ් විශේෂාංකය. සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරඟ තුනකින් සමන්විත 2020 තරඟාවලිය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි. මීට පෙර සියලුම තරඟ රාත්‍රී 8ට ආරම්භ කිරීමට නියමිතව තිබුණ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේ සියලු තරඟ රාත්‍රී 7ට ආරම්භ කරන බවයි. කෙසේ වෙතත් දෙරට අතර මේ දක්වා පවත්වා ඇති 2020 තරඟ 13න් තරඟ 7ක ජය දකුණු අප්‍රිකානුවන් සතු වෙද්දී ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරඟ 5ක් පමණයි.
බෑතර පැරලිම්පික් කොල්ලේදී නවලෝක වාර්තාවක් සමගින් ලක්මව රනින් සරසූ දිනේශ් ප්‍රියන්තව පිළිගැනීමේ උත්සවයක් අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේදී සංවිධානය කර තිබුණු අතර එම අවස්ථාවේදී ඔහුට අනුරාධපුර නගරයට ආසන්නයේ නව ඉඩමක් පරිත්‍යාග කිරීමට අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා කටයුතු කළා. බෑතර ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත දිනේශ් ප්‍රියන්තට පුහුණු කටයුතු පහසුවෙන් සිදු කර ගැනීම සඳහා කොළඹින් නව නිවසක්ද ලබා දීමටද අද කටයුතු කර තිබෙනවා. බෑතර ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියර සිත්වලන්තේ සූරජ්ජීදී පැවැත්වුණා. එම අදියරේ පිරිමි මීටර 100 ඉසව්වේ අවසන් තරගයට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සහභාගී වූ අතර තප්පර 10.25කින් තරගය අවසන් කළ යුපුන්ට එහිදී හිමි වුණේ 9 වන ස්ථානයයි. තප්පර 8.87කින් තරගය අවසන් කළ ඇමරිකාවේ ෆ්‍රෙඩ් කර්ලි පළමු ස්ථානය දිනාගත්තා. කොවිඩ් ව්‍යාප්තියේ අධ්‍යවධානම් කලාපවල සේවය කරන සුවවිරුවන් වෙනුවෙන් SLT මොබිටෙල් මනුසත් දෙරණ සුසන්යෝගෙන් ආරම්භ කෙරුණු සුවවිරු උපහාර වැඩසටහන සිව්වන දිනටත් ඊයේ ක්‍රියාත්මක කෙරුණා. වැඩසටහන ඊයේ වෙන් කෙරුණේ හෝමාගම මූලික රෝහලේ සුවවිරුවන් වෙනුවෙන්. කොවිඩ් බසංගත සමයේ දිවාරය නොතකමින් අසීමිත මෙහෙවරක නිරත වන සුවවිරුවන්ට උපහාර දැක්වීම වෙනුවෙන් SLT මොබිටෙල් ආයතනය සහ මනුසද්දරණ එක්ව ආරම්භ කළ සුවවිරු උපහාර වැඩසටහන සිව්වන දිනටත් ඊයේ සාර්ථකව ක්‍රියාත්මක කෙරුණා. වැඩසටහන ඊයේ වෙන් කෙරුණේ හෝමාගම මූලික රෝහලේ සුවවිරුවන් වෙනුවෙන්. SLT මොබිටෙල් හා මනුසද්දරණ එක්ව සුවවිරු උපහාර වශයෙන් අපට මේ ලබා දෙන සිම්පත අපි ඉතාමත්ම අගය කොට මේ වෙලාවේ සලකනවා. SLT මොබිටෙල් සුවබිරු උපහාර වැඩසටහන යටතේ දිවයින පුරා රෝහල්වල හෙද නිලධාරීන් ගිලන්වත රියදුරන් ඇතුළු රෝහල් කනිෂ්ඨකාරී මණ්ඩලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් සහ ආදාහනාගාර සේවකයන් වෙත සුවබිරු උපහාර පැකේජ් පිරිනැමීමට නියමිතයි. අද දෙරණ මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත් වෙනවා. සුබ දවසක්.